ටියුට් එක අතට අරගෙන ඔයාලගේ නෝට්බුක් එකක් ගන්න. නෝට්බුක් එකේ ලියා ගන්න ටොපික් එක ICT and the society. ICT සහ සමාජය කියලා ලියා ගන්න ටොපික් එක. හරි. ඊට පස්සේ ඔන්න පළවෙනි මාතෘකාව ලියා ගන්න e-government. e-රාජ්‍ය. 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 ඒක ලියා ගන්න නෝට් එකක් ලියා ගන්න සිංහලයි ඉංග්‍රීසියි වෙන වෙනම මම දාලා තියෙනවා ලියා ගන්න රජයක් ICT යොදාගෙන නැත්නම් රජයක් තොරතුරු හා sannivedana යොදා ගනිමින් තම රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග මේවා වෙනම highlight කරගන්න තම රටේ පුරවැසියන් කියන එක සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් ඔන්න ඔය ටික වෙනම highlight කරගන්න. සම්බන්ධතා පැවැත්වීම ICT යොදාගෙන සම්බන්ධතා පවත්වන එකට කියනවා e-government කියලා. When a government communicates with its citizens, companies, government and non-government organizations and with other governments of different countries using ICT is called e-government. හරි ලියා ගන්න. ඔව් කියන්න පුතේ. සර් නෝට්බුක් එකේ නේද ලියන්නේ? ඔව් ඔයාලගේ සාමාන්‍ය අපි පන්තියේ සටහන් ලියන පොතක් තියෙනව නේද? සාමාන්‍ය සටහන් ලියන පොත තියෙන්නේ අපේ. ඒකේ තමයි ICT සහ සමාජය කියලා මාතෘකාව ලියා ගන්න ICT and society කියලා මේ නෝට් එක ලියා ගන්න. ටියුට් එකත් එක්කම යන්නේ. ටියුට් එකේ ලියනවා ඊට අමතරව කතා කරන ඒවා අපි පොතෙත් ලියනවා. ගැටලුවක් නැහැ. හරි නේද? තේරුණා නේද? කවුද ප්‍රශ්නය අහුවේ? ඔව්. තේරුණා. හරි right. ඔයාලා හැමෝම නමත් එක්ක දාගන්න ක්ලාස් එකේ නම වරහන් ඇතුලේ. ඊළඟ දවසේ මම ඇඩ්මිට් කරන්නේ නැහැ. ඔයාලා ක්ලාස් එකට ජොයින් කරන්නේ නැහැ. ඒ නම නැත්තම් අනිවාර්යෙන් දාලා තියාගන්න ඕන වරහන් ඇතුලේ. right. ආයෙත් ඔන්න එකපාරින්ම තේරුම් ගන්න මේ කටපාඩම් කරගන්න එපා නිකන් තේරුම් ගන්න. රජයක් government නේ government කියන්නේ රජයනේ. e කියන වචනේ තේරුම මොකද්ද කවුරු හරි කියන්න බලන්න. e කියන්නේ මොකද්ද? e කියන්නේ මොකද්ද? අපි පොඩි බබාලටත් කියනවා e කියන්නේ කියලා නේ. Electronic. නෙමෙයි මොකද්ද? Electronic. Electronic යසිදු yes very good electronic කියන එක. තව මොනවද electronic කියන මේ e දාලා තියෙන වචන ඔයාලා දැකලා තියෙන්නේ? කියමු බලන්න. මයික් ඔන් කරලා කියන්න. yes Email. තක්සලාව email e-තක්සලාව හා තව E-certificate. අත උස්සන්න බලන්න. E-certificate. ඔව් e-commerce right අත උස්සන්න මම අහන්න. දැන් ඊමේල් කිව්වා e-තක්සලාව කිව්වා right යසින්දු එකක් කිව්වනේ. දනුල කියන්න බලන්න. දනුල e-commerce e-commerce yes very good. තව තියෙනවද ඊටත් අමතරව අත උස්සන්න. raise your hands.
right yes රශ්මික කියන්න බලන්න E-Tech. e-tech තව පද්මි e-learning yes very good e-learning තව තියෙනවානේ නවීෂා e-waste yes very good e-wastage තව තියෙනවද යසින්දු තව තියෙනවද දැන් අත පාත් දාන්න lower your hands E-sports. e-sports නියමයි ගේම් ගහන්නනේ ඒවත් නම් කැමතිනේ e-sports right දනුල තව තියෙනවද E-business. e-business yes e-business E-money. e-money yes යසින්දු e-money ගොඩක් තියෙනවානේ අර එතන සමහර ඒවා නම් කිව්වා මේ e-tech කියන එක එහෙම නම් ඒක නමක් නේ ඒ නමක් right e-commerce email e-business e-money e-waste තව තියෙනවද පද්මේ තුස්සන් ඉන්නේ මොකද්ද පුතේ e-banking yes ගොඩක් තියෙනවා වචන ඕනේ තරන්නේ ඉලෙක්ට්‍රොනික කියන එක ඔයකේ තියෙන්නේ IT තමයි IT පාවිච්චි කරලා කියන එක තමයි e කියන එකෙන් කියවෙන්නේ හරි ඉන්ටර්නෙට් යූස් කරන එකත් කියවෙනවා එහෙම නැත්නම් කොමන්ලි අපි කියනවා ICT යූස් කරනවා ඒක තමයි e-government කිව්ව ගමන් රජයක් ICT යූස් කරලා govern රජ පාලනය කරනවා රජයක් ICT යොදා ගනිමින් තම රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම කවුරුත් එක්කද මෙයාලා සම්බන්ධතා තියාගන්න රජය පුරවැසියෝ එක්ක තියෙනවා right පුරවැසියන් එක්ක සම්බන්ධතා තියාගන්නවා ඊට පස්සේ සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වෙනත් රටවල රාජ්‍යයන් හරි සමහර රටවල් නම් වෙනත් රටවල් රාජ්‍යයන් එක්ක සම්බන්ධතා තියාගන්නේ නැහැ දැන් ඇෆ්ගනිස්තානේ වගේ ගත්තොත් නේ සමහර වෙලාවට දැන් තමන්ගේ රටත් එක්ක චීනේ වගේ ගත්තත් මේ දැන් තියාගන්න අසම්බන්ධ ඒ වුණාට මේ අන්තර්ජාලය හරහා ගනුදෙනු වෙද්දී රටේ එයාලගේම රටේ සිස්ටම් එකක් තමයි එයාලා දැන් දාගෙන ඉන්නේ අපේ වෙන රටවල් එක්ක සම්බන්ධතා අන්තර්ජාලය හරහා එයාලගේ ඒ වලින් වෙනවා අඩුයි නැත්තම් සාමාන්‍ය වෙනවා දැන් චීනෙ ලෝකෙම ආධිපත්‍යයක් තියාගෙන ඉන්නේ නේ එහෙම නෙවෙයි මම කිව්වා ICT භාවිතයේදී එයාලා වෙනම සිස්ටම් භාවිතා කරලා තියාගෙන ඉන්නවා රයිට් හරි මේ ටික මතක තියාගන්නවා ලියාගත්තනේ නෝට් එක මම ඊළඟ එකට යනවා ස්ලයිඩ් එක ඊළඟට යන්නද ඔන්න මතක තියාගන්න when a government communicates with its citizen companies government and non-government organizations and with other governments of different countries using ICT is called e-government right ලියන්න මම next slide එකට යනවා තාම ලියන අය ඉන්නවා නම් අත උස්සන්න ඊට පස්සේ කියන්න පාස කලින් එක දාන්න ආයෙ දාන්න කියලා හරි right එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ගන්න පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ඊ රාජ්‍ය යෙදෝ කියලා අහන්නේ ඊ රාජ්‍ය යෙදෝ මොනවද right yes
ඔව් අයි මොකද්ද ගැටලුව කියන්න. පොතේ මයික් ඔව් ගැටලුවක් නැහැ. අහන්න chat එකේ හරි දාන්න. ඔයාලගේ මයික් මම මියුට් කරලා නැහැ. මයික් මියුට් කරලා සාමාන්‍ය ක්ලාස් එක තියෙනකොට මෙහෙම තියෙන එක හොඳයිනේ. ඔයාලට ඕනේ දේවල් අහන්න පුළුවන්. ඒ හින්දා මියුට් කරලා නැහැ. මයික් එක ඔන් කරොත් ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යෙන් මයික් එක මියුට් කරලම ක්ලාස් එකේ ඉන්න ඊට පස්සේ. නැත්තම් අමතක වෙලා වෙන වෙන සද්දත් ඇහෙයි. හරි. right ප්‍රශ්නය අහන්නේ ඊ රාජ්‍යයේ යෙදවුම් මොනවද කියලානේ. ඊ රාජ්‍ය අපි පාවිච්චි කරනවා මෙන්න මේ අය. මෙතන මේ කිව්වේ සම්බන්ධතා වර්ග කීපයක් තියෙනවා. ඊ රාජ්‍ය පාවිච්චි කරන සම්බන්ධතා. පුරවැසියන් රජයේ පුරවැසියොත් එක්ක සම්බන්ධතා තියාගන්නවා. ලියන්න එපා මොකොත් ඉස්සල්ලා අහගෙනමු. රජයේ පුරවැසියොත් එක්ක තියාගන්නවා සම්බන්ධතාවය. ඒ කියන්නේ අපි සාමාන්‍ය අයත් එක්ක තියාගන්නවා. අන්තර්ජාලය ඔස්සේ ගන්න පුළුවන් රාජ්‍ය ආයතන නියමාවලියක් ගන්න පුළුවන්. බිල්පත් ගෙවීම් සේවා ගන්න පුළුවන්. වාහන බලපත්‍ර අලුත් කිරීම ගන්න පුළුවන්. වාහන බලපත්‍ර දැන් මේ දවස්වල යන්න බෑනේ. සමහර විට ඒජබිස් වහලා එහෙම වුණාම අපිට පුළුවන් ඔන්ලයින් වාහන බලපත්‍ර අලුත් කරගන්න. හරි බිල්පත් ගෙවීම් සේවා කියන්නේ ලයිට් බිල්, වතුර බිල්, ඊට පස්සේ ෆෝන් බිල් ඒ වගේ දේවල් අන්තර්ජාලය ඔස්සේ රජයේ ගනුදෙනු කරන්න පුළුවන්. බැංකුත් එක්ක ගනුදෙනු කරන එකත් ඒකෙන් හරි දැන් ඉතින් මොකක් හරි බැංක් එක ඇප් එකක් දාගත්තොත් ඔය සියලුම සේවා කරගන්න පුළුවන්. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සේවා. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කියන්නේ මොකද්ද? කතා කරලා තියෙනවද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට? නැද්ද? මොකද්ද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ නම්බර් එකක් තියෙනවනේ. මොකද්ද නම්බර් එක? මොකද්ද මේකේ නම්බර් එක? අහලා තියෙනවද? 19යි 19. 19යි 19. yes 19යි 19. ඔව් 19යි 19. මේක හරහා පුළුවන් ඔයාලට සම්බන්ධ ඕනේ ප්‍රශ්නයක් අහන්න. හරි ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් අහලා ඒ කියන්නේ රජය හා සම්බන්ධ රජයේ දේවල් ගන්න පුළුවන් තොරතුරු ගන්න පුළුවන්. excuse me sir. ඔව් sir ටියුට් එක මොනවද ලියන්න දුන්නේ? ටියුට් එකේ මොකොත් තවම දුන්නේ නැහැ. okay sir. හරි එතකොට මේකෙන් ගන්න පුළුවන්. දැන් හිතන්න මට උදාහරණයකට ඕනේ මට බැංකුවක නම්බර් එකක්. එහෙම නැත්නම් මට ඕනේ මොකක් හරි රාජ්‍ය ආයතනයක ෆෝන් නම්බර් එකක්, ඊමේල් එකක්. හරි එතකොට අපිට පුළුවන් මේකට කතා කරලා ගන්න. සාමාන්‍යයෙන් තියෙන්නේ රාජ්‍යකාරී වෙලාවේ තමයි වැඩ කරන්නේ. එතකොට මේක පෞද්ගලික ආයතනයක් රජයෙන් අරමුදලින් තමයි මේක මෙහෙවන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කස්ටමර් කෙයා එකක් අර මොබිටෙල් ඩයලොග් ඒවට කතා කරාම කස්ටමර් කෙයා එකක් තියෙන. ඒ වගේ තමයි මේක තියෙන්නේ. හරි. ඒ වගේ කස්ටමර් කෙයා එකකින් තමයි වැඩ කරන්නේ. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. හරි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා, නීති පද්ධති, ලංකාවේ සිටියම ඔය වගේ දේවල් ඔන්න පුරවැසියන්ට අන්තර්ජාලය හරහා රජයෙන් සේවාවක් විදිහට ගන්න පුළුවන්. right හරි ඊට පස්සේ වෙනත් රාජ්‍යවලට ඒකට කලින් අපි ඊළඟ කොටස දෙමු. ව්‍යාපාරවලට ගන්න පුළුවන් මුදල් ගෙවීම් සේවා, බැංකු තොරතුරු, ව්‍යාපාර ලියාපදිංචිත් කරගන්න පුළුවන් අන්තර්ජාලය හරහා ව්‍යාපාර සහ ආයෝජන වාණිජ තොරතුරු ඔය වගේ දේවල් ගන්න පුළුවන්. සේවකයන්ට දැන් අපි වගේ රජයේ සේවකයන්ට පුළුවන් ආකෘති පත්‍ර ඕන එකක් අන්තර්ජාලය හරහා ගන්න. ගැසට්
චක්‍රලේඛ රාජ්‍ය සේවයන් සඳහා ණය පිළිබඳ විස්තර වගේ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් රටවල් වලට ලියා ගන්න එපා මොනවත් මේවා අපි ලියන්නේ. වෙනත් රාජ්‍යවලට ගන්න පුළුවන්. තානාපති කාර්යාලය සහ වීසා පහසුකම් විස්තර රජයේ නීති රීති. ඔන්න දැන් අපි රටකට යනකොට පිට රටකට යනකොට ඒ රටට අදාළ නීති රීති තියෙනවා. එතකොට අපි ඒ රටට අරන් යන්න පුළුවන් දේවල් ඒවල හැසිරෙන්න ඕනේ කොහොමද? හරි අපි මොනවද දන්නේ නැතුව වීසා එක පාස්පෝර්ට් එකයි අතේ තියාගෙන ඔහේ ඇවිදින්න බෑ ඒ රටට ගිහිල්ලා. හරිද? එතකොට අපි ඒ රටට යන්න කලින් අපි ඒ රටේ නීති රීති දැනගෙනම ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මම දැන් අපි මෙහෙදිත් එහෙමනේ මෙහෙදිත් දැන් වාහනයක් අපි අතට අරගෙන වාහනේ ඩ්‍රයිව් කරනවා නම් ඉරි දෙකක් කපලා වාහනයක් ඉස්සර කරොත් එහෙම වැරද්දකට අහු වෙනවා පොලිසියෙන් හිටියොත් අහු වෙනවා නේද? හරි. එතකොට උසාවි දානවා කරදර ගොඩයි දඩ ගහනවා. අනේ මම එහෙම නීතියක් දන්නේ නැහැ කියන්න බෑ. හරි අපි දැනගන්න ඕනේ. වාහනයක් ගන්නවා නම් අපි වාහනේ අපි ඩ්‍රයිව් කරනවා නම් අපි අනිවාර්යයෙන් බයික් එකක් වුණත් දැන් ඔයාලා පදිනවා නම් නීති ටික දැනගෙන තමයි පදින්න වෙන්නේ. හරි? ලයිසන් නැතුව කොහොමවත් පදින්න බෑ. ඉවසන්නනේ. ලයිසන් එක ගන්නකම් ඉවසන්න බයික් පදින්න එපා. හරි එතකොට අනිවාර්යෙන් නීති රීති දැනගන්න ඕනේ. පිට රටකට යන්න කලින් ඒ රටේ නීති රීතිත් එක්ක ඊ රටේ නීති රීති දැනගෙන පුළුවන් ඔන්න රටට යන්න. ඒක තමයි මේ කියන්නේ වෙනත් රටවල් සංචාරකයන් සඳහා සහාය වෙනවා රජයෙන් රේගු විස්තර බාණ්ඩ ගේන ඒවත් එක්ක සම්බන්ධ ස්ථාන සිතියම් ඔය වගේ දේවල් බලන්න පුළුවන්. හරි අතන ලියාගමු. යෙදවුම් කියන තැන ටියුට් එකේ ලියා ගන්න ඕනේ ඉස්සල්ලාම එක ලියන්නේ අපි රජයේ පුරවැසියන්ට G to C කියලා කියන්නේ government to citizen. ඔයාලත් ලියා ගන්න සිංහල අය වචනෙත් ලියා ගන්න G to C, G to B. ඒක ලියන්න G to B කියන්නේ government to business. English අය ලියා ගන්න. G to E government to employee. G to G government to government. Government to government. Sir, Yes. sir screen එකේ ඒවා දාලා තියෙන්නේ. Right. හරි. දැන් හරිනේ. දැන් පේනවනේ. මන් ටියුට් එක දාලා තිබ්බේ හරි. කලින් එකෙත් නේද? මම මෙන්න මේ ටික කතා කරේ මම ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තිබ්බේ නෑනේ. ඒ වෙලාවට පොඩ්ඩක් කියන්න. හරි මේ ටික ලියා ගන්න. ඉක්මන් කරලා ලියමු.
හරිනේ හරි ටියුට් එකේ ලියා ගන්න මේ තියෙන්නේ ටියුට් එකේ ලියා ගන්න first one government to citizen second one government to business third one government to employee fourth one government to government bracket ඇතුලේ මේකත් ඉංග්‍රීසි අයත් ලියා ගන්න ඕනේ G to B G to C G to C G to B G to E G to G right හරිනේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට හරි ඊළඟ ප්‍රශ්නය අහන්නේ ශ්‍රී ලංකාවේ හරි මෙතන පහක් තිබ්බට කමන්නේ හතරයි right ඊළඟ එක ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් ICT සේවා සපයන වෙබ් අඩවි දෙකක් දක්වන්න ශ්‍රී ලංකාවේ රාජ්‍ය මට්ටමින් ICT සේවා දක්වන වෙබ් අඩවි දෙකක් right කියමු බලන්න chat එකේ දාන්න බලන්න ICT සේවා සපයන වෙබ් අඩවි දෙකක් Name two websites that provide information and communication services at the state level in Sri Lanka. Chat එකේ දාන්න බලන්න. Right, edupub.gov.lk edupub එකේ තියෙන්නේ මොනවාද? Yes. edupub එකේ තියෙන්නේ මොනවාද? පෙළපොත් නේද? Education publication අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තමයි edupub.gov.lk ඒක නෑ ඒක මේ කතාවට නෑනේ ඊ රාජ්‍ය සම්බන්ධයක් නෙවෙයි තියෙන්නේ නේ රජය ළමයි එක්ක සම්බන්ධතාවය තියාගන්න වලක පෙළපොත් තියෙන එක හරි right මනුල very good යසින්දුත් දාලා තිබ්බා යසින්දු දයි අන්න පළවෙනි එක බලමු අපි right දෙක ලියා ගන්න හරි මේ දෙක ලියා ගන්න
Excuse me, sir. yes Sir, ඔත්තික notebook එක තියාගන්න ඕනේ. නෝට්බුක් එකේ ඕනේ නැහැ ටියුට් එකේ ලියන ඒවා නෝට්බුක් එකේ ඕනේ නැහැ මේ දෙක ටියුට් එකේ ලියා ගන්න තව වෙබ්සයිට් දෙකක් විතර ඔයාලා හොයා ගන්න right හරි නේද හරි මේ දෙන්නේ තේනවනේ හරි මේ දෙන්නේ වෙබ්සයිට් එක .gov.lk government.lk කියන වෙබ්සයිට් එක මේක ලැන්ග්වේජ් තෝරාගෙන යන්න පුළුවන් මෙතන අපිට අවශ්‍ය තොරතුරු ටික ගන්න පුළුවන් මට ඕනේ මොකද්ද ඒ කියන්නේ මෙතන තමයි 19 අපි කතා කරන්නේ 19 වෙන සේවාවන් ටික තමයි මෙතනින් තියෙන්නේ අපිට ඕනේ එකක් ඊට පස්සේ මේ තියෙන්නේ survey.gov.lk right ඔයාලා තව ලියන්න මේ තියෙන ICTA ලංකාවේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අධිකාරිය එයාලගේ වෙබ්සයිට් එක මේවා හරහා තමයි එතකොට රජයේ තොරතුරු හොමාරු වෙන්නේ. හරිනේ තව වෙබ්සයිට් තියෙනවා ගොඩක් ඔයාලා ඒවා හොයලා ලියා ගන්න තව කීපයක්. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහන්නේ ඊළඟ ප්‍රශ්නේ බලමු. ඔව්. ඊළඟ ප්‍රශ්න කියන්නේ රජයක් සේවා සැපයීම සඳහා ICT භාවිතා කිරීමේ වාසි 3ක් ලියන්නලු. ICT භාවිතා කරන එකේ වාසි මොනවද? වාසි තියෙනවද? කියන්න බලන්න වාසි. අත උස්සන්න බලන්න. නැත්තම් chat එකේ දාන්න. Increase efficiency පද්මේ කියන්න බලන්න. කාර්යක්ෂමතාවය yes හරි යසින්දුත් ඒකම කියලා තියෙන්නේ හරි very good chat එකේ දාලා තියෙනවා ඊට පස්සේ නිර්මාල් easy to manage හරි responsiveness හරි කාලය හරි වගකීම right හොඳයි ICT භාවිතා කිරීමේ වාසි 3ක් හරි මම කතා කරන වාසි සහ අවාසි දෙක. right. ඉස්සල්ලාම වාසි. More knowledge, easy student management, right. පළවෙනි එක වේගය. අපිට දැන් රජයෙන් මොනවා හරි සේවයක් ගන්න ඕනේ. දැන් හිතන්නකෝ මගේ identity එක නැති වුණා. පුද්ගලයන් ලියාපදිංචි වීමේ දෙපාර්තමේන්තුවෙන් දෙනවා පුද්ගල හැඳුනුම්පත NIC නේ ID එක නැති වුණා
මම ඊළඟට කරන්න ඕනේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. හරිද? කරන්න ඕනේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. එතකොට මම යනවා ග්‍රාම සේවක මහත්තයා හරිය හම්බ වෙන්න ගිහිල්ලා එයාගෙන් අහනවා මම මොකද්ද කරන්න ඕනේ මගේ ඩෙන්ටිටි නැති වුණා. එතකොට කියනවා එහෙනම් ග්‍රාම සේවා සහතිකයක් ගන්න. ඊට පස්සේ ඒක අරගෙන යන්න පොලිසියට ගිහිල්ලා නැති වුණා කියලා පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ ෆොටෝ ගහන්න ෆොටෝ ගහලා ඒ කොලෙත් අරගෙන යන්න දැන් ආයත් ග්‍රාම සේවක මහත්තයා ළඟට එතන ගිහිල්ලා පුරවලා ඒ විස්තර ටික දෙන්න කියලා ඔන්න ඔය විස්තර ටික කියන්න මම ගොඩක් කාලයක් පැය වෙනවා මම රස්තියාදු වෙනවනේ හැබැයි මම 19 ගන්නවා කෝල් එකක් හරි කෝල් එකක් අරගෙන අහනවා 19 මගේ පුද්ගල හැඳුනුම්පත නැති වුණා NIC එක නැති වුණා මම මොකද්ද කරන්න ඕනේ අන්න කියනවා පිළිවෙලට කියනවා අන්න ඔයා එහෙනම් ඉස්සල්ලාම මෙන්න මේ දේ කරන්න ඊළඟට මේ දේ කරන්න ඊළඟට මේ දේ කරන්න මට එක දවසින් ඩෙන්ටිටි ගන්නත් ඕනේ කියනවා මම එතකොට එයා කියනවා මෙහෙම ඔක්කොම සාතික ටික හදාගෙන ඔයා මෙන්න මේ තැනට යන්න කියලා ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් ඔක්කොම ටික ගන්න පුළුවන් හරි වේගවත් හරි අපි රස්තියාදු වෙන එක ඉතුරුයි සේවිං කොස්ට් පිරිවැය ඉතුරු වෙනවා සමහර ඒවල තියෙනවා විනිවිදභාවය තියෙනවා ඒ කියන්නේ අපි රහසිගතව සමහර දේවල් කරනවට වඩා විවෘතව ප්‍රශ්න අහලා කරගන්න පුළුවන් එතකොට ට්‍රාන්ස්පරන්සි එකක් තියෙනවා accountability වගවීම එකක් තියෙනවා වගකීමක් ඇතුව වැඩ කරන එක තියෙනවා right හරි එහෙනම් වාසි ලියා ගන්න සිප්මොතේ කලින් පාඩම් පුතේ ප්‍රවින්ද්‍යානේ කලින් පාඩම් අපි කරලා තියෙන්නේ තව ඔයාලට ඉතුරු වෙලා තියෙනවා මයික්‍රොබිට් පාඩම් ප්‍රෝග්‍රෑමින් කොටස තියෙනවා කලින් පාඩම ඒකයි මේකයි තමයි පාඩම් දෙක කරන්නේ අනිත් එකේ මම වීඩියෝස් දෙනවා ඊට පස්සේ රිවිෂන් එකක් වගේත් යනවා අපි ඔක්තෝබර් අග නොවැම්බර් මුල පටන් ගන්නවා නොවැම්බර් මුල වගේ ග්‍රේඩ් 10 පටන් ගන්නවා හරි එතකොට මේ පාඩම් ටික මම රිවිෂන් එකක් වගේ යනවා 10 වසර පාඩම් ටික පටන් ගන්නවා නොවැම්බර් මාසේ මුල සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙකේ තමයි මේ පාඩම් දෙකත් කරලා පොඩි රිවිෂන් එකකුත් යනවා හරි ප්‍රවින්ද්‍යා ඒ ටිකට හෙල්ප් එකක් දෙන්නම් ඔයාලට රෙකෝඩින් ටික දෙන්න කරගන්න පුළුවන් ටියුට්ස් ටිකත් ඔයාලට ගන්න පුළුවන් විදිහට මම දෙන්නම් හරි තව එකයි තියෙන්නේ පාඩම් අපි මයික්‍රොබිට් එක වෙනම අරගෙන ආයේ අන්තිමට කරනවා right ලියා ගන්න එතන ටියුට් එක සිප්මුතු එකේ අය කවුරු හරි ටියුට්ස් ගත්ත අය ඉන්නවද ටියුට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නේද එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට දාලා ඇති ඔව් මේ හතරම ලියා ගන්න නේද? ඔව් හතරම ලියා ගන්න. එතන අහලා තියෙන්නේ 3ක්ද? ඔව් 3යිනේ හතරම ලියා ගන්න. කමන්නේ. 3යි නේද අහලා තියෙන. ICT භාවිතා කිරීමේ වාසි. right. අල්ලෙන් 4 කියලා දාලා ලියා ගන්න.
right හරි ඊළඟ කොටස මම ඊළඟට යන්නම් ඉවරයි නේද අවාසිත් තියෙනවා ලියන්න එපා පොඩ්ඩක් බලමු ICT භාවිතයෙන් අවාසිත් තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කටයුත්තක් කරගන්න එන්නේ නැතුව අන්තර්ජාලය ඔස්සේ කටයුතු කරගත්තොත් රජයේ දේවල් කරගත්තොත් පොඩි පොඩි ගැටලු තියෙනවා මොනවාද ගැටලු එකක් අන්තර් පුද්ගල sannivedanaya නැතිවීම හරි අන්තර් පුද්ගල sannivedanaya නැහැ ඇයි මොනෙන් මොන බලාගෙන කතා කරලා ඒක ළඟ ඉඳගෙන කතා කරලා මොකක් හරි ප්‍රශ්නයක් ගැන කතා කරන එකක් ඒ වගේ දෙයකට උනත් අන්තර් පුද්ගල සම්බන්ධතාවය නැති වෙන එක අවාසියක් හරි දැන් හිතන්නකො හොරෙක්ගෙන් ප්‍රශ්න අහනවා කියලා අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්නකට නැත්තම් chat එකේ message එකෙන් එවන එකට වඩා ළඟ ඉඳගෙන ඉස්සරහින් එයා දක්වන ප්‍රතිචාරات එක්ක සියල්ලම මේ දකින්න එක තමයි හොඳම වෙන්නේ. එහෙම නැත්තම් රජයේ ආයතනවලට ගිහිල්ලා වැඩක් කරගatti උනත් අන්තර්පුද්ගල සම්බන්ධතාවය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. එතකොට ඒක නැති වෙන එක අවාසියක් වෙනවා. ඊළඟ එක ඉහළ සැකසුම් පිරිවැය සහ තාක්ෂණික දුෂ්කරතා තියෙනවා. සැකසුම් පිරිවැය වැඩි. ඇයි මේ සිස්ටම් හදන්න ලොකු වියදමක් යනවා. හරි තාක්ෂණික ගැටලු වෙන්නත් පුළුවන්. එකපාරම සිස්ටම් එක වැඩ නැහැ. හරි දැන් Zoom එකේ මොනවා හරි ගැටලුවක් වෙලා අද ක්ලාස් එක පටන් ගන්නත් පොඩ්ඩක් පරක්කුනේ ඒකයි මම Zoom අප්ඩේට් එකක් තියෙනවා අප්ඩේට් කරන්න කියලා Zoom එක මේ දවස්වල මගෙන් ඉල්ලනවා මම නොකර ක්ලාස් එකේ හිටියා දැන් අද දන්නේම නැතුව ඔටෝ අප්ඩේට් එක ප්‍රෙස් වෙලා හරි අප්ඩේට් වුණා ඒකයි චුට්ටක් විනාඩි දෙක තුනක් පරක්කුනේ ඒක ඉතින් එනකන් ඉන්න වෙනවා තාක්ෂණික ගැටලු තියෙනවා හරි එතකොට දැන් බැරි වෙලාවත් UPS එක නැතුව මම ඉන්ටර්නෙට් රවුටර් එක වැඩ කරනවා නම් කරන්ට් එක ගිහිල්ලා අය ආවොත් යනවා එනවා හරි හැබැයි රවුටර් ඕෆ් වෙනවනේ රවුටර් ඕෆ් වෙලා ආයේ ඔන්න එන්න ටික වෙලාවක් යනවා කරන්ට් එක ගිහිල්ලා ආව යන්තම් එක තප්පරෙන් ගිහිල්ලත් එනවා හරි හැබැයි අර වැඩේ හින්දා ඔන්න ඔය වගේ තාක්ෂණික ගැටලු එහෙම වෙන්න පුළුවන් මේ වගේ වල වෙබ්සයිට් එකක් කරා වැඩේ වෙනවා මම සල්ලිත් බැන්දා හැබැයි මට රිසිට් එක ආවේ නැහැ හරි රිසිට් එක print කරගන්න මට රිසිට් එක PDF එකක් එන්න ඕනේනේ එහෙම ආවේ නැහැ අන්න එතකොට ගැටලුවක් එනවා හරි ඒ වගේ මතක තියාගන්න ICT භාවිතයේදී එහෙම වෙන්න පුළුවන් ICT දැන් ඉස්කෝලේ බෙල් එක ගහන එක හිතන්නකෝ ඉස්කෝලේ බෙල් එක ගහන එක සාමාන්‍ය බෙල් එක ගහලා හුරු වුණා නම් ඔයාලා කිසි ගැටලුවක් නැහැ බෙල් එක උදේ වෙනවා කවුරු හරි බෙල් එක ගහනවා හැබැයි දැන් කම්පියුටරෙන්නේ බෙල් එක වදින්නේ හැමෝගෙම එතකොට ඔන්න එකපාරම සමහර දවස් වලට කම්පියුටරේ ඔන්න එන්නේ නැහැ එහෙම වුණාම ඔන්න ගැටලුවක් දැන් කොහොමද බෙල් එක ගහන්නේ ආය අරක ගහන්නත් බෑ නේද ඒ වගේ තාක්ෂණික දුෂ්කරතා ICT භාවිතයෙන් අනිවාර්යෙන් ඇති වෙන්න පුළුවන් ඒක මේකටත් අදාළයි නූගත්කම කියන එක ලිටරසි ගැන අපි කතා කරලා තියෙනවා සාක්ෂරතාවය කියන එක මේකෙදි මේ නූගත්කම කියන එකට වඩා දැනුම අඩුකම තමයි මෙතනදි ගන්න වෙන්නේ තාක්ෂණය භාවිතය දැනට තාමත් ඉතින් ඔයාලා බහුතරයක මේ ඔන්ලයින් පේමන්ට් ඔන්ලයින් බැංකින් කියන සිස්ටම් එක දාගත්ත බොහොම අඩු පිරිසක් ඉන්නේ භාවිතයට බයයි හරි දැන් account light bill ඕවා ගෙවන්න තාම යනවා ගිහිල්ලා අර කැෂියර් එක ළඟ තමයි කවුන්ටර් එකේ තමයි ඒක ගෙවන්නේ හරි හැබැයි ෆෝන් එකට ඇප් එක දාගෙන තියෙනවා නම් ලයිට් බිල් එකක් ගෙවන්න වතුර බිල් එකක් ගෙවන්න ඒ වගේ හරි ක්ෂණිකව එක පාස්වර්ඩ් එක හරි ආරක්ෂිතයි හරි ආරක්ෂිතයි ඒක ගැන ගැටලුවක් නැහැ එතකොට ආරක්ෂිතයි කියන්නේ ඉතින් ඒක ආරක්ෂාව තීරණය වෙන්නේ ඔයාලා මත හරි එතකොට ඒ කියන්නේ මොකද්ද මේ සමහර වෙලාවට සමහරු ATM එකේ පාස්වර්ඩ් එක අංක 4 ලියලා ඒකේ කවරෙටම දාගෙන තියෙනවා. ඉතින් ආරක්ෂිතයි කියලා කොහෙදනේ? ආරක්ෂිත පර්ස් එක නැති වුණොත් එහෙම හරි ඉතින් කාඩ් එකක් තියෙනවා පාස්වර්ඩ් එකක් තියෙනවා. හරි සමහරු ලියලත් තියා ගන්නවා කාඩ් එකේම. ඇප් එක භාවිතයෙන් පුළුවන් හරි ලේසියෙන්. එතකොට ඒ වගේ තමයි ICT භාවිතයෙන් ගොඩක් අය නූගත් හින්දා ඒක භාවිතා කරන්න බය හින්දා වැඩ කරනවා අඩුයි ICT භාවිතා කරනවා අඩුයි cyber crimes leakage of personal information cyber අපරාධ වෙන්න පුළුවන් එකපාර
ඇටැක් එකක් එන්න පුළුවන්. පහුගිය දවස්වලත් තිබ්බනේ. සමහර වෙබ්සයිට් වලට තියෙනවා. පෞද්ගලික තොරතුරු කාන්දු වීම කියන එක ඒක ලොකු ගැටලුවක්. ප්‍රයිවසි අපේ පෞද්ගලිකත්වයට හානි වෙනවා. හරිද? දැන් සමහර අර ළඟදී දාලා තිබ්බ ලිපියක් අපි ගිහිල්ලා අපේ මොකක් හරි ස්කෑන් එකෙන් අපි යනකොට අපේ සියලුම ඩීටේල්ස් දාන. දැන් හිතන්න සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ හරි Facebook එකේ හරි මොනවා හරි Facebook එකේ පහළට යත් සමාජ ජාලවල පහළට යත් අම්මලාගේ තාත්තලාගේ වලින් පාවිච්චි කරන ඇති ඔයාලා පහළට යද්දි මොනවා හරි ඇඩ් එකක් තිබ්බොත් ඒ ඇඩ් එක අපි ඔන් කරලා බැලුවොත් එහෙම ඊළඟට අපි පල්ලහැට යන්න ඒ වගේම ඇඩ් තමයි පෙන්වන්නේ. උදාහරණයක් හිතන්නකෝ මොනවා හරි ඇඳුමක් සපත්තු දෙකක් සපත්තු බලනවා කියලා. එහෙම බැලුවට පස්සේ ඊළඟට පහළට යන්න අපිව දැන් හැක් වෙලා තියෙනවා. WhatsApp එකත් එහෙමයි. Facebook එකේදී WhatsApp ගණු දෙකම එතකොට එහෙම යනවා. එතකොට මේ අරකෙදී යන්නේ privacy අපේ පෞද්ගලිකත්වය තමයි එයාලා ගන්න. එයාලා බලන් ඉන්නේ. එයාලා එතකොට අපේ details දැන් Facebook එකෙන් දැන් අවුරුද්දකට එක දෙකකට විතර කලින් වගේ මතකයි ලොකු නඩුවක් මිලියන ගාණක් ඩොලර් මිලියන ගාණක් ඉල්ලලා Facebook එකට විරුද්ධව නඩු දැම්මා. දැන් මම ක්ලික් කරලා බලන ඒවා. හරි මම ක්ලික් කරන ඇඩ් ඒවා එයාට Facebook එකෙන් නෙදන්නේ. එයා දන්නවා දැන් මම මොනවාද ක්ලික් කරන්නේ මම මොනවාද බලන්නේ කියලා Facebook එකෙන් දන්නවා. හරි. හැබැයි ඒ ඩීටේල්ස් ටික මම බලන ටික මම හොයන ඒවා ටික එයාලා අරගෙන ඒ ටික වෙන කාට හරි විකුණුවොත් තර්ඩ් පාර්ටි එකට විකුණුවොත් තුන්වෙනි පාර්ශවය කියලා කියන්නේ ඒකට තර්ඩ් පාර්ටි එකට විකුණුවොත් එහෙම දැන් මට එවනවා එතකොට ඔන්න එවනවා මෙන්න මේම භාණ්ඩ තියෙනවා මේ වගේ සපත්තු තියෙනවා මෙන්න මේ වර්ග තියෙනවා ඔන්න දැන් excuse me sir yes ඔව් sir මම signal cut වෙලා දැන් join වෙන්නේ sir recording එක group එකට දානවද ඔව් දාන්න හරි okay sir right ඒ වගේ දෙයක් එහෙම වුණොත් එහෙම අපේ පෞද්ගලිකත්වයට හානි වෙන පෞද්ගලික හානි වෙන නෙවෙයි පෞද්ගලිකත්වයේ නැති වෙලා තියෙන දැන් ගොඩක් වෙලාවට හරි අපි අපේ ඩීටේල්ස් ඔක්කොම අරගෙන විකුණලා තියෙනවා ඒ කියන්නේ ඒ වගේ දේවල් හොරකම් කරන්න ඒ වගේ දෙයකට ඉඩ තියෙනවා ICT භාවිතය තුලිනුත්. ඒතකොට එහෙම හින්දා පරිස්සම් වෙන්න ඕනේ අපි භාවිතා කරන දේවල් එක right. මේක ලියා ගන්නවලගේ පොතේ නෝට්බුක් එක ගන්න රජය ICT භාවිතයෙන් සිදුවන අවාසි. WhatsApp එකට උනා ඔව් ඒක තමයි. ඔව් ඒ වගේ දේවල් වෙනවා නිතර. හරි නිතර වෙනවා. රජය ICT භාවිතයෙන් සිදුවන අවාසි. මේක ටියුට් එකේ නෑ ඔයාලට දාන්න ලියන්න තැනක්. ඒ හින්දා ඔයාලා ලියා ගන්න. පොතේ ලියා ගන්න. sir english මොකද්ද මොකද්ද පොතේ? ඉංග්‍රීසි අය. english medium එකේ topic එක මොකක්ද sir මේකමනේ. එතන තිබ්බනේ මොකද්ද? ලින්ක් එකේ තිබ්බනේ ඉංග්‍රීසි එක මන් දාලා. නෑ. right හරි. Disadvantages of using ICT in e-government. Disadvantages of using IT in government. එහෙම දාන්න.
හරි ලියලිවරද ඉක්මන් කරන්න right ඔන්න අහගන්න කතාවක් මම පොඩි මේක බලාගෙන කියන්න අහගන්න අනාගතයේ දවසක හරි පාරිභෝගිකයා කෝල් එකක් දීලා අහනවා මේ පීසා ඩිලයිට් Google NASA මේ Google පීසා පාරිභෝගිකයා සමා වෙන්න මම වැරදි අංකයට කතා කළේ Google කියනවා NASA Google පහුගිය මාසේ පීසා ඩිලයිට් මිලදී ගත්තා හරි පීසා ඩිලයිට් එක Google ම අරගෙන හරි එතකොට දැන් පීසා ඩිලයිට් කියන්නේ කම්පැනි එකක් ඒක Google ආයතනේ අරගෙන පාරිභෝගිකයා කියනවා හරි මට පීසා එකක් ඕඩර් කරන්න ඕනේ එතකොට Google අහනවා වෙනද ඕඩර් කරන එකමද ඔව් ඒක ඔබ දන්නවද අපගේ දත්ත වාර්තාවන්ට අනුව ඔබ අවසන් වරට ඇමතු 12 වතාවම චීස් සොසේජස් හතු සහ මීට් බෝල්ස් ආදී ලොකු පීසා එක බැගින් ඕඩර් කරලා තියෙනවා පාරිභෝගිකයා ඒක හරි හරි ඒක තමයි මට ඕනේ Google මේ වතාවේ ඔබ එළවලු තක්කාලි දාපු තුනී පීසා එකක් ඕඩර් කරන්න කැමති නැද්ද පාරිභෝගිකයා අහනවා මොකද්ද මම එළවලු වලට කැමති නැහැ හරි Google කියනවා ඔබේ කොලෙස්ටරෝල් මට්ටම හොඳ නැහැ සර් පාරිභෝගිකයා අහනවා ඔබ කොහොමද ඒක දන්නේ Google කියනවා අපි ඔබේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කළා පාරිභෝගිකයා හරි නමුත් මට ඔබේ එළවලු පීසා අවශ්‍ය නැහැ මම දැනටමත් කොලෙස්ටරෝල් සඳහා බෙහෙත් ගන්නවා මට සමා වෙන්න සර් නමුත් ඔබ ඔබේ බෙහෙත් හරියට අරගෙන නැහැ අපගේ දත්ත ගබඩාවට අනුව ඔබ මීට මාස 4කට ඉස්සරලා එක සැරයක් කොලෙස්ටරෝල් සඳහා ටැබ්ලට් 30ක් මිලදී අරගෙන අන්තර්ජාලයෙන් තමයි මිලදී අරන් තියෙන්නේ. හරි? Google පාරිභෝගිකයා කියනවා නෑ නෑ මම දිගටම බෙහෙත් ගත්තා. Google කියනවා ඔබේ ක්‍රෙඩිට් කාඩ් ප්‍රකාශයේ ඒක පෙන්වන්නේ නැහැ. පාරිභෝගිකයා කියනවා මම ඒවට අතින් මුදල් ගෙව්වා ක්‍රෙඩිට් කාඩ් එකෙන් නේ ඔහොම විස්තර ටිකක් තියෙනවා. තේරුණා නේද කතාව? ඒ කියන්නේ මම දැන් අන්තර්ජාලය ඔස්සේ Google ගිහිල්ලා සර්ච් කරලා මම මොනවා හරි ගන්නවා නම් දැන් බොහෝ විට මම ඊමේල් එක සහ මගේ ලොකේෂන් එක තියෙනවානේ. ලොකේෂන් එක කියන්නේ මම මේ ඉන්න තැන. එතකොට මම ඒ හරහා ගිහිල්ලා දැන් අරක කියන්නේ මම ඕඩර් කරපු පීසා ඕඩර් කරපු ඒවා බෙහෙත් ගත්තේ ඒවා අන්තර්ජාලය හරහා. හරි ඒවා ඔක්කොම එයාලා ළඟ රෙකෝඩින් තියෙනවා. දැන් අනාගතයේ දවසක අනාගතේ නෙවෙයි දැනුත් මට පුළුවන් නේ Google ට කතා කරන්න. දැන් Windows වල තියෙන Cortana කියලා අහලා තියෙනවනේ. Apple වල තියෙනවා Siri එක එක තියෙනවා. දැන් ඊට එහා ගිහිල්ලා දැන් ඩයලොග් ලගේ එමයි තියෙන්නේ නේ ටීවී එකේ ඇඩ් එහෙම යන්නේ. එතකොට අපි කතා කරන voice recognition තියෙනවා. ඒවත් එක්ක අපේ location එක අපිව hack වෙලා තියෙන්නේ. අපි නිකන් මේ හිතන් හිටියට ඔයාලා තාම පටන් ගත්ත විතරයි. අපි අන්තර්ජාලයේ හෙට මෙහෙට ගිහිල්ලා ඊට පස්සේ අන්තර්ජාලයෙන් බාන්න අරගෙන ඔහොම යද්දි ඔයාලගේ history එක ඔක්කොම ටික Google hack කරලා තියෙන්නේ. එතකොට ඉස්සරහට Google අපිව විකුණන අවස්ථාවක් එන්න පුළුවන් අනාගතේ. Google මම කැමති දේවල් මම ගත්ත දේවල් ඒවා මාව විකුණනවා. මගේ තියෙන ඉන්ටරෙස්ට් ටික
ඔක්කොම ටික විකුණන්න පුළුවන්. පෞද්ගලික තොරතුරු ඔව් බයයි තමයි ඔව් මනුල. බයයි තමයි. බය වෙන්න කියන්නේ ඉතින් එහෙම තමයි. අපේ තෙවන පාර්ශවයකට අපේ දත්ත යනවා කියන්නේ ලොකු ගැටලුවක් එන්න පුළුවන්. හරි දැන් ඒ කියන්නේ මම දැන් පීසා එක ඕඩර් කරන්න යද්දි නෑ සර් මේක නේද ඕනේ කියලා අහන්න ඔයාලට සීනියර් හොඳ නෑ. ඒවා කියන්න තරම් ඒ කියන්නේ මම ගන්න බෙහෙතුත් එයා දන්නවා. හරි. ඊළඟ ප්‍රශ්නේ. Excuse me sir. Yes කියන්න. සර් Google එකේ ad setting කියලා ගහලා ගිහිල්ලා පළවෙනි link එක බුවට පස්සේ Google එක පෙන්නනවා අපි කරන දන්න දේවල් ඔක්කොම. right. ඔය තියෙන්නේ very good යසින්දු නේ. යසින්දු නේද? ඔව් සර්. හරි. ඔව් යසින්දු. හරි. ඔන්න try කරලා බලන්න අපි බලමු ඈ. හරි. එතකොට මේ අපි ගැන දන්න දේවල් අපේ history එයා පෙන්නනවා. හරි. ඒකත් ලොකු දෙයක්නේ. නේද? මගේ ළඟ files තියෙනවා වගේ තමයි. හරි. ඊළඟට යනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවුම්. මොනවද අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන යෙදවුම් කියලා බලන්න. ඊළඟ ගන්න ටියුට් එක ඊළඟ ප්‍රශ්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයේදී මොනවද අපි කතා කරන ඒවා? හරි. අපි බලන්න යන්නේ මෙන්න මේ කොටස් ගැන. හරි. ලියාගමු. එතන කරුණු තියෙනවා ලියන්න. ස්ටැම් පහක් දීලා තියෙනවා. රයිට්. මේ පහ ලියාගන්න. පළවෙනි එක තමයි පන්ති කාමරයේදී ICT යොදා ගන්න එක. දෙවෙනි එක ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසෙන එක. ඊළඟ ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම. ඕනෑම තැනකදී ඕනෑම වෙලාවක් කියන්නේ ඔයාලා දැන් අපි මේ අධ්‍යාපනය වගේ තමයි. ඊටත් වඩා අපේ රෙකෝඩින් එක බලන්නත් පුළුවන් නේ. ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම ටීචින් ඒඩ්ස් එකක් විදිහට භාවිතා කරනවා. අපි මුලින්ම ටීචින් ඒඩ්ස් භාවිතා කරේ ඉස්සරලම ට්‍රේනින් ඉන්න කාලේ ට්‍රේනින් වලදී එනවා අපි ලෙක්චර් කෙනෙක් එනවා චෙක් කරන්න අපිව. හරිද? පන්තියට යනකොටම එනවා ඇවිල්ලා පිටිපස්සෙන් වාඩි වෙනවා. පන්තියට ළමයින්ට ආයිබෝවන් කියන්නත් කලින් ඇවිල්ලා පිටිපස්සෙන් වාඩි වෙනවා මොනවද අද අපි කරන්න කියලා බලාගෙන ඉන්නවා. එතකොට ඉතින් ලෙක්චර් එනවා කිව්වොත් එහෙම අපි අනිවාර්යයෙන් කලින් දවසේ ටීචින් ඒඩ්ස් හදනවා. හරි පන්තියේ ළමයින්ට උගන්වන්න ටීචින් ඒඩ්ස් දැන් IT තමයි උගන්වන්න යන්නේ. හැබැයි සමහර අපි ට්‍රේනින් හිටපු ඉස්කෝලවල කම්පියුටර් ලැබ් එකක්වත් නැහැ. එතකොට උගන්වන්න ඕනේ පින්තූර පෙන්නලා එහෙම තමයි. හරි එතකොට අපි කරන්නේ කලින් දවසේ ප්ලැටිනම් මාකර් අරගෙන අඳිනවා අර ලොකු ෂීට් වල බිසිල් බෝඩ් වල ඊට පස්සේ ලොකු ඩිමයි ෂීට් එකම තියෙන ඒවල ඇඳලා පන්තියට ගියපු ගමන් අපි කරන්නේ ආයිබෝවන් කියලා අර ටික රෝල් කරගෙන යන ඒවා ටික දිගෑරලා බ්ලැක් බෝඩ් එකේ ටේප් එකෙන් ගහනවා. වයිට් බෝඩ් උත් නැහැ ඒ දවස්වල. හරි ටේප් එකෙන් අලවලා තමයි පන්තිය පටන් ගන්න. එතකොට අපි රූලක් හරි අරගෙන පෙන්නලා තමයි වැඩේ පටන් ගන්න. දැන් ටීචින් ඒඩ්ස් එහෙම නෙවෙයි. දැන් මේ මම කරලා තියෙන ටීචින් ඒඩ් එක අන්නේ. මොකද්ද මම මේ කරන්නේ ඔයාලට? මොකක්ද පාවිච්චි කරන්නේ? ප්‍රසන්ටේෂන් එකක් හදලා නේ මම. හරි ප්‍රසන්ටේෂන් එකක් හදලා ප්‍රසන්ටේෂන් එකෙන් පාඩම යනවා. නේ? එතකොට ඒව තමයි දැන් තියෙන ටීචින් ඒඩ්ස් වීඩියෝ පෙන්නනවා. හරි ඒව තමයි දැන් ටීචින් ඒඩ්ස්. එතකොට ඒකට ICT වලට ඔන්න ICT භාවිතා කරලා ටීචින් ඒඩ් කරනවා. අනිත් විෂයන් වලටත් එහෙමයි. හරි අනිත් විෂයන් වලටත් ICT දැන් භාවිතා කරන්න පුළුවන්. හරි ලේසි වැඩේ. හරි මාතෘකාවක් ලියන්න කිව්වේ නෑ. ප්‍රශ්නට උත්තර ටික ලියා ගන්න මෙන්න මෙතන මේ ප්‍රශ්නෙට උත්තරේ මම මේ දාලා තියෙන්නේ. මෙන්න මෙතන පළවෙනි පිටුවේ අන්තිමට තියෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදවුම් කියලා. මේ තියෙන්නේ fields of education. මෙතන පහක් තියෙනවා රූල්. ඒ පහේ ලියා ගන්න. ඒ පහේ මේ ටික ලියා ගන්න. සිංහල ඉංග්‍රීසි දෙකම ලියන්න ඕනේ නෑ. ඉංග්‍රීසියි ඉංග්‍රීසි ලියා ගන්න සිංහලයි සිංහලෙන් ලියා ගන්න. ඊළඟ එක මෙතන මම ආධාරකයක් වීම කියන එක කිව්වේ. ඊළඟ එක තමයි ඉගෙනුම් කළමනාකරණය. ඉගෙනුම් කළමනාකරණය. LMS එකක්. LMS එකක් කියන්නේ learning management system කියලා කියන්නේ data ටික ඔක්කොම දාලා තියෙන්නේ.
හරි ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි පේපර්ස් කරන්න ඕන වෙලාවට වීඩියෝ බලන්න හරි ඒ වගේ දාලා තියන්න පුළුවන්. දැන් සරලවම කිව්වොත් අපි මේ ලක්ෂපති වැඩසටහන LMS එකක් වගේනේ. සරලවම ගත්තොත් එහෙම LMS එකක් කියන්නේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ප්‍රශ්න ටික ඇතුලේ දාලා තියෙන. අපි ගිහිල්ලා වාඩි වුණාම අපිට ජම්බල් එනවා රැන්ඩම් ප්‍රශ්න ටිකක් එනවා. අපි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා එහෙම දන්නේ නැහැ. LMS එක. සරලම LMS එකක් තමයි ඒක. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා දැන් තියෙන LMS වල username password ගහලා ඔයාලා log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ marks බලා ගන්න පුළුවන්. කලින් කරපු ඒවල දැන් ඔයාලා කලින් papers වල ලකුණු ටික ඔක්කොම මගේ ළඟ තියෙනවා. හරි. ඒවා ටික මම ඉස්සරහට ඔයාලට LMS එකක් විදියට පාවිච්චි කරන්න දෙන්නම්. grade 10 ඉඳලා අපි වැඩේ යනවා. හරි. ඒ කතාව. ඊට පස්සේ සැමට උසස් අධ්‍යාපනය කියන එක higher education for everyone ඕනෑම රටක අධ්‍යාපනයක් ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ලියා ගන්න ඉක්මන් කරන්න. සර් ඔව්. සර් ඔව්. කියන්න නිර්මාල්. සර් මම මේ කට් වෙලා දැන් ජොයින් උනේ සර්. මේ සර් මොනවද ලියන්න කිව්වේ? ලියන්න කිව්වේ පළවෙනි පිටුවේ අන්තිම ප්‍රශ්නේ. පළවෙනි පිටුවේ තියෙන අන්තිම ප්‍රශ්නේ. ඔන්න මම කිව්ව කතාව ඔයාලා ගෲප් එකට දැම්මා. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අධ්‍යාපනික වෙබ් අඩවි ගැන අහනවා. ඉවර නැද්ද ලියලා? ඉවර නැද්ද ලියලා කලින් එක හරි නේද? ඉවර නැතේ ස්ක්‍රීන්ෂොට් හරි ගහ ගන්න. අධ්‍යාපන ශ්‍රේෂ්ඨ හේතුන් ගැන. ඉවරයි. right. හරි. අධ්‍යාපනික වෙබ් අඩවි මොනවද තියෙන්නේ? මොනවද තියෙන්නේ? මම දාලා තියෙනවා දෙකක්. etaksalawa.moe.gov.lk කියන එක. ඊට පස්සේ මේ දවස්වල හරි ජනප්‍රියයිනේ dpeducation.lk කියන එක නේ. ඒක මම දැම්මා. තව ඔයාලා ගන්න. ඊට පස්සේ අපේ sipmudu.lk වෙබ්සයිට් එක මේ පැත්තකින් දාලා තියෙන sipmudu.lk එක. right. හරි. ඔයාලා ලියන්න තව ඉස්සරහට ගන්න. ඔයාලා ලියා ගන්න තව වෙබ් අඩවි ටිකක් ලියා ගන්න. හරි. ඊළඟ ප්‍රශ්නය. ඔබට පරිගණකයක් සහ අන්තර්ජාල පහසුකම් ඇත්නම් නිවසේ සිට හෝ වෙනත් පහසු ස්ථානයකදී හෝ අවශ්‍ය වේලාවකදී වෙබ් අඩවි උපයෝගී කරගනිමින් අධ්‍යාපනය ලබා ගැනීමට පුළුවන්. එවැනි අධ්‍යාපන වෙබ් අඩවි සඳහා උදාහරණ 3ක් ලියන්න.
හරි ඒ ටිකන ලිව්වනේ ඊළඟ එක පන්ති කාමරය තුල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය teaching learning process එක සඳහා ICT යොදාගත හැකි ආකාර තුනක් මොන වගේ දේවල් වලටද ICT යොදා ගන්න පුළුවන් කියමු බලන්න chat එකේ දාන්න ප්‍රැක්ටිකල් පෙන්වන්න පුළුවන් හරි ප්‍රසන්ටේෂන් හදන්න පුළුවන් වීඩියෝස් පෙන්වන්න පුළුවන් ෆොටෝස් හරි හරි මේ දේන මම ඔන්න තුනක් දාලා තියෙනවා එකක් තමයි සරලමයි වටිකක් දැම්මේ ප්‍රසන්ටේෂන් භාවිතය පුළුවන් ඊට පස්සේ පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන පෙන්වන්න පුළුවන් සමහර ඒවා තියෙනවා දැන් එක්ස්පෙරිමන්ට් එකක් කිව්වම හිතන්නකෝ මොකක් හරි පරමාණුවක් බ්ලාස්ට් වෙන එක පරමාණුවක් පුපුරලා යන එක කොහොමද පෙන්වන්නේ ඇඟ ඇතුලේ අපි බලමු වීඩියෝ දෙකක් විතර බලමු පොඩ්ඩක් graphic design can make documents හරි අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනයක තොරතුරු රැස් කරන්න පුළුවන් right හරි පේනවද This is Joe. Say hi, Joe. Hi. He's a designer. A great one, I might add. Yes, I am. The circulatory system comprises blood, blood vessels, and the heart. The heart is the central organ for pumping the blood throughout the body. Heart is made up of strong cardiac muscles. Heart pumps liquid blood, a tissue which transports nutrients, gases, waste, etc. along with it. The right upper atrium receives deoxygenated blood from whole body, which is pumped into right ventricle below, and it sends the blood to lungs for oxygenation via pulmonary artery. After oxygenation, blood travels through pulmonary vein and is received in upper left chamber, that is left atrium. right ඔය වගේ දෙයක් My job is to make college easier because students have a lot on them. Sorry, Coach. අපි ඉස්කෝලේ යද්දී අපි ඉගෙන ගත්තේ සයන්ස් ලැබ් එකට ගියාම පින්තූරනේ පේන්නේ ACS and MI, ආකෘතියක් acute coronary syndrome, or ACS, is a set of one or more conditions that cause the blockage of blood flow to the heart muscles, resulting in a myocardial infarction, or MI. The heart is a muscular organ that pumps blood containing oxygen and nutrients to the rest of the body. The left ventricle is the main pumping chamber of the heart and contracts to send oxygenated blood to the rest of the body through the aorta. Several smaller arteries, known as coronary arteries, are connected to the aorta and supply the muscles of the heart with the necessary oxygen and nutrients. In acute coronary syndrome,
there is a blockage in the blood flow through the coronary arteries, usually due to an atherosclerotic plaque, a coronary artery spasm, or a coronary artery dissection. In atherosclerosis, the continued deposition of a fatty plaque results in the narrowing of the involved coronary artery. Rupture of this plaque results in the formation of a blood clot, thereby causing a blockage of the involved coronary artery. The formation of a blood clot is the most common cause of a coronary artery blockage. Other less common causes of coronary ඒක තේරෙන්නේ නැහැ නේද? මේ වගේ දෙයක් පෙන්වුවොත් එහෙම වීඩියෝ එකක් පෙන්වුවොත් හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද කියලා. දැන් මෙහෙම සිහින් වෙනවා එහෙම කියලා කිව්වට වඩා දැන් වීඩියෝ එකක් දැක්කහම තමයි කොහොමද ඇවිල්ලා තැම්පත් වෙන ඒවා නේද? රුධිර ඝන වෙන ඒවා ඕවා ටික බලන්න පුළුවන්. හරි ලේසියෙන් වීඩියෝ එකක් ඔස්සේ මේ පරීක්ෂණ සහ සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය ගුරුවරයෙක්ට පෙන්වන්න බැරි එකක් මෙතන වීඩියෝ එකකින් පෙන්වන්න පුළුවන්. හරි අන්තර්ජාල ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන ඒවා හරි. ඊට පස්සේ ලියාගත්ත නේද ඒ තුන? ඒ ටික ලියාගත්තා හරි. ඊට පස්සේ යනවා ඊළඟ ප්‍රශ්නෙට. ආකාර තුනක් ලියන්න තිබ්බේ. ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලය භාවිත කිරීමේ වාසි. ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමේ වාසි. මොනවද වාසි? බලමු. access to more information. ඕනේ තරම් දේවල් ගන්න පුළුවන්. ටියුට් එකේම මේ ප්‍රශ්න තියෙන්නේ. වෙනම ලියන්න ඕනේ නැහැ. ඔයාලා ටියුට් එක නැති අය ඉන්නවා නම් නෝට් එකක් දාගත්තට කමක් නැහැ මාතෘකාවක් දාලා. access to more information ගොඩාක් තොරතුරු තියෙනවා. හැබැයි හරි දේ ගන්නත් ඕනේ. Google එකේ ගැහුවාම Google තියෙන සියලුම දේවල් සත්‍ය කියලා කියන්න බෑ. දැන් මට වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. මට වෙබ්සයිට් එක හදලා බොරු දේවල්ම දාන්නත් පුළුවන්. හරි හැබැයි Google search කරාම මගේ data එකක් පෙන්නුවොත් එහෙම කවුරු හරි මගේ data එක ගත්තොත් ඒක කරන්න දෙයක් නැහැ. හරි ඒ හින්දා links ගොඩාක් එනවා. එක තප්පරේ දශම ගානේ මිලියන ගානක් results එනවා search එනවා. එතකොට ඒ වලින් අපිට පුළුවන් අවශ්‍ය දේ හරියට තෝරලා ගන්න. මෙතනත් මේ තියෙන ගොඩක් ඒ වලින් අපි අන්තර්ජාලය ඔස්සේ ගත්ත ඒවාත් තියෙනවා. හරි එතකොට හරි ලේසි අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න ගොඩක් තොරතුරු තියෙනවා. ඊට පස්සේ bridge communication gaps sannivedana ඉඩස පුරවන්න පුළුවන්. sannivedana දුර්වලතා තියෙන ඒවා ඔන්න අන්තර්ජාලය ඔස්සේ ඒක සාමාන්‍ය අතරපත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අතත්‍ය ශේෂ්ඨචාරිකා භුක්ති විඳින්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැමති මේ virtual environment එකක්. අන්තර්ජාලය කියන්නේ virtual environment එකක්. හරි සත්‍ය නැති වුණාට ඒක අපි කැමති ළමයි කැමති ඔයාලා කැමති අපිත් කැමති. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක විඳගෙන ඉගෙන ගන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් මම අර පැඩ්ලට් එකක් දුන්නේ. දැන් ඉස්සරහට ඇක්ටිවිටි කරද්දි දෙනවා පැඩ්ලට් එක. නෝටිස් බෝඩ් එකේ කොලේ ගිහිල්ලා අලවනවට වඩා පැඩ්ලට් එකට padlet.com එකේ මම ලින්ක් එක හදලා දුන්නා. ඉස්සරහට කරන ඒවත් ඒකේ දාන්න දෙනවා. ඒකේ නෝටිස් ටික ඔයාලා අලවනවා නේ. එතකොට ඒක virtual notice board එකක්. virtual නේ තියෙන්නේ නේ. ඒ වගේ. හරි. assignment convenience and flexibility. පැවරුම් කිරීමේ පහසුව සහ නම්‍යශීලී බව හරිම ලේසි. දැන් මම assignment හිතන්නකෝ MCQ 40ක් දෙනවා ඔයාලට කරන්න. කරලි වෙරලා මම ඉතින් ඔයාලා 50ක් ඉන්නවනම් 50ෙම papers එහෙම one by one බලන්න ඕනේ. හරි අමාරුයිනේ. හරි. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න බලන එක ලේසි. හැබැයි 50 දෙනෙක්ගේ බලනවා කියන්නේ මට ටයිම් එකක් යනවානේ. එහෙම නෑ. Google form එකක් හදලා ඔයාලට දුන්නාම ඔයාලා දැන් අන්තිම papers වල කරපු ලකුණු ටික ඔක්කොම තියෙනවා මගේ ළඟ. ඉක්මනට ලකුණු ටික බලා ගන්න පුළුවන්. හරි ලේසි පැවරුම් කරන්න. හරි. third question එකේ answer එක දාන්න. හරි. මේ ටික ලියාගනිමුකෝ ඉස්සෙල්ලාම.
ලියා ගන්න. අන්තර්ජාලය භාවිත කිරීමේ වාසි 3ක් අහන්නේ ඔන්න 4ක්ම දීලා තියෙනවා. තව එකක් පල්ලෙහින් ලියා ගන්න. ඔව් කියන්න. සර් මට හතරවෙනි ප්‍රශ්නේ ඒක ලියා ගන්න බැරුණා සර් මං කාටලා සර් මේක ඉවරලා චුට්ටක් ඒක දාන්න පුළුවන්. හරි හරි. මේක හරිද? ඔය තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ. පන්ති කාමරේ ICT භාවිතය. සචේතන third question එකක් තෝරන්නේ. හරි ඊළඟ එකත් ඕනේ කිව්වා. ඔන්න කලින් එක වෙබ් අඩවි. Excuse me, sir. Yes. Sir, third question එකට www.educationfirst.lk website එක ගන්න. මොකද්ද පුතේ? chat එකේ දාන්න. ඇහෙන්නේ නැහැ වගේ sound එක. හරි websites දාන්න. ගැටලුවක් නැහැ. ගොඩක් තියෙනවා. right. ඊළඟ ප්‍රශ්නය. හරි. 6 වෙනි ප්‍රශ්නේ. තොරතුරු sannivedana ක්‍රියාවලිය. තොරතුරු sannivedana තාක්ෂණ ක්‍රියාවලිය භාවිතයෙන් පන්ති කාමර තුල ඉගෙනුම් ක්‍රියාවලිය වඩා සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල ඔබ දකින ආකාරයට ඇති බාධා ලියන්න කියලා කියන්නේ. බාධාවක් සහ අපහසුතාවයක් නෙවෙයි බාධා ලියමු. මොනවාද? Write the barriers and difficulties you see in your school system in Sri Lanka to make the learning and teaching process in the classroom more successful using ICT. ICT පාවිච්චි කරලා උගන්වද්දී සහ ඉගෙන ගද්දී ඔයාලට තියෙන ගැටලු මොනවද? ඔයාලටයි අපිටයි තියෙන ගැටලු මොනවද? මොනවද මේ සිස්ටම් එකේ අවුලක් ඔයාලා දකින්නේ? third question එක දැම්මනේ. ඔව් හරි.
yes correct හරි හරි මොනවද තියෙන ගැටලු oh lack of resources very good yasindu lack of resources නැහැ හරිනේ දැන් අපි මේ තාක්ෂණික ලෝකයක් එහෙම කියලා ලොකු දේවල් අපි මවන්න හදනවා ඩිජිටල් ලිටරසි එක 90%කට ගේන්න ඕනේ කම්පියුටර් ලිටරසි එක 70%කට ගේන්න ඕනේ එහෙම කියලා ලොකු දේවල් කරන්න හිතන් ඉන්නවා ලංකාවේ රජය කරන්න හදනවා කියන්නකෝ හැබැයි එහෙම වුණාට සමහර ඉස්කෝල තියෙනවා කරන්ට් එකවත් නැති ඉස්කෝල ලංකාවේ හරි එතකොට එහෙම ගත්තාම lack of resources සම්පත් හිගය කියන එක ගොඩාක් බලපෑමක් ඇති කරනවා ලංකාව වගේ රටකට මේ කටයුතු කරද්දී right signal නැහැ කියලා දාලා තියෙනවා ඔව් signal එකත් ගැටලුවක් වෙනවා හරි තව මොනවද loss of internet connection ඔව් දැන් මේ වැඩේටත් ඔයාලා යනවනේ සර් මට මම කට් වුණා කලින් ස්ලයිඩ් එක දාන්නකෝ කියලා කියනවනේ ඔයාලා දැන් නේ ආයෙ එහෙම කියන්න එපා chat එකේ දාන්න. එතකොට මම කතා කර ඉද්දි ඔයාලා ආයෙ කතා කරද්දි ඒක ගැටලුවක්. ඒ හින්දා කලින් ස්ලයිඩ් එක දාන්න කියලා chat එකේ දාන්න මැසේජ් එකක් මම බලනවා chat එක. හරි. එතකොට එහෙම වෙන්න පුළුවන් සිග්නල් නැති එක. හරි. හොඳයි. මෙන්න බලන්න. hard to maintain yes maintain කරන්නත් අමාරු ඔව් අරත්තු වට යන හරි මේති lack of resources lack of computers නැත්නම් සම්පත් කියලාම දාන්න පුළුවන් සම්පත් වල හිගකම lack of resources lack of time කාලය අඩුකමත් බලපානවා technical problems තාක්ෂණික ගැටලු බලපානවා teachers attitudes toward computers නැත්නම් ICT teachers attitude ගුරුවරයාගේ ආකල්ප බලපානවා හරිද ගුරුවරු දැන් පහුගිය දවස්වල නම් මේ කියන්නේ ඔන්ලයින් කරන්න පටන් ගත්ත දවස්වල නම් ගුරුවරු අර ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරේ නැති අය වුණත් අලුතෙන් ස්මාර්ට් ෆෝන් එකක් අරගෙන වැඩේට ලෑස්ති වුණානේ වැඩේ කරන්න පටන් ගත්තානේ හරි ඒ වගේ එතකොට ගුරුවරයාගේ ආකල්ප බලපානවා තාක්ෂණයට හුරු වෙන්න තියෙන ආකල්ප තාක්ෂණය භාවිතා කරන අම්මෝ මට නම් බෑ ඕවා පාවිච්චි කරන්න කම්පියුටරයක් මං අල්ලලවත් නැහැ ඕක බෑ බයයි කියලා එහෙම ඉන්නවනම් ওই වැඩේ අමාරුයි නේද එතකොට ඇටිටියුඩ් එක අනිවාර්යෙන් බලපානවා poor funding අරමුදල් හිඟකමත් බලපානවා පාසලට තියෙන අරමුදල් හිඟකම බලපානවා හරි මේ ටිකත් ලියා ගන්න පල්ලයට ලියා ගන්න ඔය පහම ලියා ගන්න right ඊළඟ කොටසට යමුද සර් මර්මි
right ඊළඟ ප්‍රශ්නටත් යමු right online distance learning මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ඉඩ තියලා නැහැ සිංහල එකේනේ right අපි මේ කරන්නේ online distance learning එකක් නේ teacher වෙන තැනක student වෙන තැනක ඉඳගෙන ඉගෙන ගන්නවා නේද ICT දියුණුවත් සමග ඕනෑම රටක සිට තමන් කැමති ආකාරයට අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වෙලා වීම තුළින් සාපේක්ෂව අඩු වියදමකින් උසස් පාඨමාලාවක් හැදෑරීමට ඔබට හැකි. මෙය දුරස්ථ අධ්‍යාපනය කියලා හඳුන්වනවා. ඕනෑම රටක ඕනෑම ප්‍රදේශයක සිට දුරස්ථ අධ්‍යාපනය කරන්න පුළුවන්. මුල් කාලේ දුරස්ථ අධ්‍යාපනය කියන එක තිබ්බේ distance learning කියන එක තිබ්බේ post එකේ තමයි එවන්නේ. දැන් මොකක් හරි course එකක් පටන් ගන්නවා නම් course එකේ module ටික නැත්තම් ඒ අවශ්‍ය notes ටික post එකේ එවනවා. post එකේ එවුවට පස්සේ ඒ ටික ගෙදර ඉඳලා බලන්න ඕන. බලලා අන්තිම exam එක ලියන්න අදාළ තැනට ගිහිල්ලා exam එක ලියනවා. හරි ඕක තමයි distance learning මුල් කාලේ. දැන් online distance learning වෙද්දී online කියනකොට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන කතාව අත්‍යවශ්‍ය වෙනවා. right. note එක ලියාගමු. ඉංග්‍රීසි අයගේ නම් ටියුට් එකේ තියෙනවා සිංහල අයගේ එතන ඉඩක් තියන්න අමතක වෙලා තියෙනවා. මෙතන ඉංග්‍රීසි අය මේ දෙවනි පිටුවේ ලියා ගන්න. සිංහල අය මෙතන ඉඩ තියෙනවා නම් ලියන්න ඉඩ නැහැනේ. ඉඩ නැත්තම් ඔයාලා බුක් එකේ ලියා ගන්න. නෝට් පොතේ ලියා ගන්න. මේක ලියා ගන්න. With the development of ICT, today a person from any country can connect with the university or other learning center of his choice and pursue higher education at a considerable low cost. This is called online distance learning. ලැප් එකෙන් ස්ක්‍රීන්ෂොට් ගහන්න පුළුවන් print screen කියලා කී එකක් තියෙනවා. උතන backspace එක උඩ වන්දන. එහෙම නැත්නම් තව tool එකක් තියෙනවා snipping tool කියලා. ඒකත් උතන search කරන්න snipping tool කියලා. snipping tool. ඒක new කියන එක ගියාට පස්සේ අපිට ඕනේ කොටස විතරක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉක්මනට save කරගන්න. Windows key එකයි shift එකයි S එකයි. ඔය දාන්න Windows Alt print screen. ඔන්න දානවා කට්ටිය.
right ඉක්මන් කරමුනේ ඊළඟ දවසේ ප්‍රැක්ටිකල් එකක් කරමු අද ටයිම් නෑ අද මේ නෝට් එක අපි ටිකක් ඉස්සරහට යමු right මාර්ගස් දුරස්ථ අධ්‍යාපනයේ වාසි 5ක් වාසි අහනවා ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් එකේ වාසි කියන්න බලන්න chat එකේ දාන්න නැත්නම් මයික් ඔන් කරන්න save time පූමාලි right තව කාලේ ඉතුරු වෙනවා හරි ඔයාලා දැන් ක්ලාස් එන්න ගත්තා නම් ක්ලාස් එන්නයි යන්නයි ගත්තාම සෑහෙන වෙලාවක් ඉස්සර දැන් A level ක්ලාස් එකක් දීම පැය 3ක් විතර යනවා බස් එකට යන්න එන්න පැය 3ක් විතර යනවා සමහර දවස් වලට ක්ලාස් එක පැය 2යි හරි manage time ඔව් හරි easy to get can watch video lessons anywhere පේස සහ මහන්සි අඩු වෙනවා හරි very good ඉතල ලියන්න පුළුවන් නේ ඒවා right වාසි easy to participate right බලු අලුත් වචනයක්ද කියලා නිර්මාල්ලේ උපයෝග ඉස්සල්ලා හරි නවමශීලී කාලරාමුවක් තුල පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව හරි හරි නවමශීලී කාලරාමුවක් තියෙනවා ඒ කියන්නේ ඔයාලට ඕන වෙලාවක පුළුවන් දැන් රෙකෝඩින් එක මම අද උගන්නන එක බැරි වුණොත් එහෙම ඔන්න ඔයාලට පුළුවන් වෙන ටයිම් එක රෙකෝඩින් එක බලන්න ඊට පස්සේ මාර්ගගත පැවරුම් සහ ප්‍රශ්නාවලි තියෙනවා මාර්ගගත පැවරුම් සහ ප්‍රශ්නාවලි පුළුවන් වැඩ කරන්න ඊට පස්සේ ශිෂ්‍ය පැමිණීම වැඩි ක්ලාස් එකක සාමාන්‍යයෙන් අපේ ක්ලාස් එක ගත්තොත් එහෙම සාමාන්‍ය ළමයි 50ක් ඉන්න ක්ලාස් එකේ බොහෝ විට එන්නේ ළමයි 35ක් 40ක් හරි එක දවසකට ඒ සෙට් එකක් නැහැ එතකොට ඊළඟ දවසේ ඒ සෙට් එක එනවා වෙන සෙට් එකක් ආයේ නැහැ කොහොම ගත්තාම ක්ලාස් පැමිණීම අඩු හැබැයි ඔන්ලයින් ක්ලාස් වල එහෙම නැහැ බොහොම කීප දෙනෙක් තමයි ක්ලාස් වලට එනවා අඩු වෙන්නේ ශිෂ්‍ය පැමිණීම වැඩි මාර්ගස් දුරස්ථ අධ්‍යාපනයේ පැමිණීම වැඩි suit a variety of learning styles මේ ඉගෙන ගන්න ආකාර සමහරු ගත්තාම ඉක්මනට ඉගෙන ගන්නවා ඉක්මනට ඉගෙන ගන්න දැන් ක්ලාස්රූම් එක සාමාන්‍ය උගන්වද්දී මම කියන දේවල් එක අපි කතා කරනකොටම අරහෙන් ඒක ඔලුවට දාගෙන මගෙන් ප්‍රශ්නත් අහලා ඉවරයි සමහර වෙලාවට මේකෙත් ඉන්නේ හරි එහෙම ටක් ගාලා වැටෙනවා සමහරව ඉන්නවා එහෙම නැහැ පොඩ්ඩක් වෙලා ගියාම තමයි තේරුම් යන්නේ එතකොට සමහර වෙලාවට ඉක්මනට ගුරුවරයා යද්දී ළමයින්ට සමහර වෙලාවට එතකොට ඒ අර ස්ලෝ ලර්නර්ස්ලාට හිමින් ඉගෙන ගන්න අයට ඒක ගැටලුවක් වෙනවා හැබැයි ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් එකේ එහෙම නැහැ ටීචර් උගන්වන පාඩම මිස් වුණා නම් ආයෙ රෙකෝඩින් එකේ ආයෙ පස්සට යවලා ආයෙ ඉගෙන ගන්න පුළුවන් ආයෙ ඒක බලන්න පුළුවන් ඒ වගේ හරි එතකොට විවිධ ඉගෙනුම් ආකාර වලටත් මේක ගැලපෙනවා හරි ඔන්න ලියාගමු වාසි 5ක් ඔන්න වාසි 4ක් දාලා තියෙනවා තව එකක් ඔයාලා ලියාගන්න
lack of tiredness yes hari කොමාලි lack of tiredness ඉතින් ඔයාලා දැන් ඔය ක්ලාස් එකේ ඉන්න ගමන් කනවා නේ සමහර විට හොඳ හාන්සි පුටුවක වාඩි වෙලා තමයි පාඩම් බලන් ඉන්නේ හරි මම මෙතන කෙලින් ඉඳගෙන කතා කරාට ඔයාලා එහෙම නැහැ නේ වතුර බොනවා බීම බොනවා බත් කනවා නේද ඕන එකක් නැති නේ එතකොට ඉතින් tiredness නැහැ තමයි පූමාලියෝ නේද හරි lack of tiredness හරි උත්තර හරි ඔයාලට තියෙන ගැටලුව අහන්න ක්ලාස් එක ඉවර වෙන්නේ 10ට 10 කාල 10:00මාර ඉවර කරමු ඉතින් ආය රෑ ක්ලාස් නැහැනේ ඔයාලට හරි ලිව නේද මේක හරි මහන්සි අඩුවීම ඒකත් හරි මෙතන නෑනේ තව ප්‍රවාහන දුෂ්කරතා අඩුවීම හරි ඉගෙන ගන්න යන්න සමහර වෙලාවට ඒ ඉගෙනගෙන ඉන්න එපා වෙන්නේ යන්න ගියාමනේ නේ බස් වල යන්න එහෙම ගත්තාම ඒවා මොනවත් නැහැනේ මාර්ගස්ත දුරස්ත අධ්‍යාපනයේ වියදමත් ගත්තාම ඉගෙන ගන්න කෙනාට සාමාන්‍ය ප්‍රවාහන වියදමට වඩා ගත්තාම ගොඩක් අඩුයි ඔන්ලයින් වලට හරි ඊට පස්සේ ඒකේ අවාසි අහන්න නැහැනේ අවාසි නෑනේ ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ ව්‍යාපාර සඳහා යෙදෝ ව්‍යාපාර සඳහා යෙදෝ e-commerce යනවා කලින් කිව්වනේ හරි ව්‍යාපාර වලට කොහොමද ICT පාවිච්චි කරන්නේ right ලියා ගන්න යෙදවුම් වල පළවෙනි එක වීඩියෝ කොන්ෆරන්සිං වීඩියෝ සම්මන්ත්‍රණ මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි අන්තර්ජාලය ඔස්සේ තමයි එතකොට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සෙලර්ස්ලයි බයර්ස්ලයි හම්බ වෙන්නේ අන්තර්ජාලය හරහා. එතකොට එයාලා කතා කරනවා භාණ්ඩ පෙන්නනවා ඊට පස්සේ එයාලගේ සැලසුම් ගැන කතා කරනවා මේවා ඔක්කොම අන්තර්ජාලය හරහා වීඩියෝ කොන්ෆරන්සිං වලින් තමයි වෙන්නේ. වීඩියෝ කොන්ෆරන්සිං අපි ළඟදී Zoom ජනප්‍රිය වුණාට අපි ඉගෙන ගන්න උගන්නන්න ගිහිල්ලා කොරෝනා එන්න කලින් තමයි Zoom තිබ්බේ. හරි එතකොට ඒ වගේ ඒවා පාවිච්චි කරේ මේ වීඩියෝ කොන්ෆරන්සිං වලට තමයි. right දෙවන එක මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය human resource management HRM කියලා කියන්නේ කෙටි. මානව සම්පත් කළමනාකරණය ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයේ ICT පාවිච්චි කරලා ICT පාවිච්චි කරලා මොකද පුතේ පළවෙනි එකයි කියන්නකෝ පළවෙනි එකේ තිබ්බේ වීඩියෝ කොන්ෆරන්සිං වීඩියෝ සම්මන්ත්‍රණ හරි නේද දෙවන එක තමයි ඔව් දෙවන එක human resource management HRM මානව සම්පත් කළමනාකරණය මේක සාමාන්‍යයෙන් පහසු වැඩක් නෙවෙයි මානව සම්පත් කළමනාකරණය කියන එක attendance mark එක දැන් ඉස්කෝලේක ගත්තත් ඉස්කෝලේ රාජ්‍ය ආයතනවල සාමාන්‍යයෙන් යන්නේ අතෙන් ලියන සිස්ටම් එක තිබ්බොත් එහෙම හොර වැඩ කරන්න ලේසිනේ. හරි සමහර ආයතන කැමති නෑ මේ උඩ තියෙන මැෂින් එක ගේනවට. මොකද්ද මේ මැෂින් එකේ නම? fingerprint scanner. fingerprint scanner. ඔව්. fingerprint scanner. fingerprint scanner. මේක මේ මොකක්ද? face detection.
machine ඇඟිලි සලකුණු කියවන සර් ඒ එක්සැම්පල් දෙකක් ලියන්න ඕනද? එපා ඕන්නේ ඉස්සරහට තියෙනවා මේවත් ලියන්න හරි දැන් සාමාන්‍ය අස්සනක් වෙනුවට ෆින්ගර්ප්‍රින්ට් රීඩර් එක පාවිච්චි කරන එකෙන් පුළුවන් හරියටම ඒ අදාළ කෙනා ආවද කියන එක අඳුර ගන්න. අස්සන කියන එක වෙන කාට හරි අස්සම් කරන්නත් පුළුවන් නේ. හැබැයි ෆින්ගර්ප්‍රින්ට් රීඩර් එකේදී එහෙම බෑ. ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනර් එකේදී එහෙම බෑ. අදාළ කෙනාම අවශ්‍ය වෙනවා. ඊටත් වඩා වැඩේ ලේසි වෙනවා. ෆේස් ඩිටෙක්ෂන් එකේ දැන් ඔයාලට රෙජිස්ටර් එක මාක් කරනවා පන්තියේදී හැමදාම ඉස්කෝලේදී රෙජිස්ටර් එක මාක් කරනවානේ. ඒ රෙජිස්ටර් එක මාක් කරනවා එකට වඩා ගේට් එකේ තියෙනවා ෆින්ගර්ප්‍රින්ට් රීඩර් එකක් තියෙනවා නම් ෆින්ගර්ප්‍රින්ට් කීපයක් තියෙනවා පන්ති වලට වෙන වෙනම දාලා තිබ්බොත් එහෙම හරි මාක් කරලා ක්ලාස් එකට එනවා නම් හරි ලේසි ඇටෙන්ඩන්ස් ගන්න හරි ලේසි ප්‍රින්සිපල්ට බලා ගන්න පුළුවන් හරියටම වෙලාවට 8 වෙද්දි අද ඉස්කෝලේ කී දෙනෙක් ඇවිල්ලාද grade 10 කීයද 9 කීයද 8 කීයද කියලා වෙන වෙනම separate බලා ගන්න පුළුවන් හරිද අදාළ ළමයෙක් ආවද ගියාද කියලා ගෙදර ඉඳන් වෙබ්සයිට් එක අප්ඩේට් කරන්න තිබ්බොත් එහෙම ගෙදර ඉඳන් චෙක් කරගන්න පුළුවන් තාත්තට අම්මට අද ඉස්කෝලේට ගියේ කීයද පුතා ආවේ කීයද ඉස්කෝලෙන් චෙක් කරගන්න පුළුවන් ඊට වඩා ලේසි face detection machine වලින් machine කීපයක් හයි කරලා තියෙනවා ගේට් එක ළඟින් එද්දි මූණ පෙන්නගෙන hina වෙලා එන්න තමයි තියෙන්නේ මාස් දාලා හින්දා ටිකක් අමාරුයි වැඩේනේ ඇස් දෙක අඳුනා ගන්න පුළුවන් eye detection වෙනම තියෙනවා දැන් ෆෝන් එකෙත් තියෙනවානේ හරි ෆෝන් එකේ ලොක් එක fingerprint එකෙන් unlock වෙන්න තියෙනවා face detection එකෙන් unlock වෙන්නත් තියෙනවා හරි කරදරයි වෙලාවකටදී නේද ඒ කියන්නේ අපි ෆෝන් එක නිකන් මේ ඔෆ් වෙලා තිබ්බත් අපිව දැක්ක ගමන් අපේ පැත්තකින් දැක්ක ගමන් ඔන්න වෙනවා සමහර වෙලාවට නේ ඇස් දෙකට වෙනම දෙන්න පුළුවන් ඒ වගේ ඔන්න face detection machine තියෙනවා මේක ව්‍යාපාර වලට පාවිච්චි කරනවා human resource management වලට තමයි පාවිච්චි කරන්නේ මානව සම්පත් කළමනාකරණය ඊළඟ එක තුන්වෙනි එක e-banking system මේවා ලියන්නේ ඊළඟ ප්‍රශ්නේදී අහනවා ව්‍යාපාර සඳහා යෙදවූ e-වාණිජ්‍ය කියන කොටස තමයි ලියාගන්නේ e-banking system මාර්ගගත බැංකු පද්ධති මාර්ගගත බැංකු පද්ධති සිංහල අයත් ඉංග්‍රීසියෙන්ුත් ලියා ගන්න මේ වචන ඉංග්‍රීසියෙන්ුත් ලියා ගන්න right ඊළඟ online shopping online shopping මාර්ගගත සාප්පු සවාරය මාර්ගගත සාප්පු සවාරය මේකද ක්ලාස් ඉවර වෙනවා දැන් හදිස්සියක් නැහැනේ හරි ඉවර කරමු තව විනාඩි 5කින් විතර හරි නේද right ඊළඟ ප්‍රශ්නය අහන්නේ මොකද්ද ඊළඟ ප්‍රශ්නේ මාර්ගගත හරි මේක හරි එදා කර්මාන්ත සඳහා සේවකයන් විශාල පිරිසකගේ ශ්‍රමය අවශ්‍ය වුවත්
මේ වන විට නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති රොබෝ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා යොදා ගන්න ලබයි. රොබෝ යන්ත්‍ර භාවිතයෙන් ලැබෙන වාසි 5. Write down 5 advantages of using robots. Robots ලා භාවිතයෙන් ලැබෙන වාසි. කියමු බලන්න. කියන්න බලන්න. මොනවද තියෙන වාසි? Increase efficiency. Right. තව easy to work. තව ඉෂාන් යසින්දු right හොඳයි. අනිත් අය Navik, time management, yes. තව කියන්න. රොබෝ යන්ත්‍ර භාවිතයේ වාසි. ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙම ගන්නත් පුළුවන්, ඩිෆරන්ස් එක ගන්නත් පුළුවන්. මිනිස්සු පරිගණක මිනිස්සු වැඩ කරනවට වඩා රොබෝ යන්ත්‍ර work easily සචේතනා low cost යසිදු Vibavi easy to use the work quickly speed hurry right minister me through right hurry oh develop cleanliness yes cleanliness එක වැඩි යෝ ඒකත් හොඳයි පිරිසිදුකම වැඩි නේද අවිෂ්ක right හරි ඔන්න ලියාගමු longer working hours පැය 24ම සේවය කියලා ලියාගත්තත් කමක් නැහැ පළවෙනි එක පැය 24ම සේවය කිසිම ගැටලුවක් නැහැ increase profitability ලාභදායීත්වය වැඩි කිරීම accuracy නිවැරදිතාවය වැඩි දියුණු කළ ගුණාත්මක භාවය improved quality cleanliness ඒකත් හරි cleanliness පිරිසිදුකමත් ගන්න පුළුවන් right හරිද ඊළඟට යමුනේ හරි ඊළඟ ප්‍රශ්නය අහනවා state 5 disadvantages using robots රොබෝ යන්ත්‍ර භාවිතයෙන් ලැබෙන අවාසි තියෙන්න පුළුවන්ද ඔව් පුළුවන් මූලික පිරිවැය අධික වීම රොබෝලා ගන්න ලොකු වියදමක් යනවනේ ඊට පස්සේ මේක මැනේජ් කරන්න මේක හසුරවන්න විශාල පුහුණුවක් සහ ප්‍රවීණතාවයක් අවශ්‍ය වෙනවා නැත්නම් වැඩ කරන්න අමාරුයි මෙයා හසුරවන්න ඊට පස්සේ අර සමහර කාටුන් වල එහෙම තියෙන රොබෝලා ගෙනාවාම එම හසුරව ගන්න බැරුව ඩෙනිස් එකෙත් තිබ්බා ඊට පස්සේ තව අර බල්ලු දෙන්නෙක් ඉන්න කාටුන් එකෙත් මම දැක්ක දවසක් රොබෝ කෙනෙක් ගෙනල්ලා ඒක හසුරවන්න බැරුව ගෙදර තියෙන බඩුත් එක්ක ඔක්කොම පොඩි කරගෙන එහෙම විශාල පුහුණුවක් අවශ්‍ය වෙනවා මේකේ මැනුවල් එක හරියට දැනගන්න වෙනවා රොබෝව වැඩ කරන්න right less job for employees
සේවකයන් සඳහා රැකිය අවස්ථා අඩු වෙනවා. ඒක ලොකු ගැටලුවක්. ආයතනයට හොඳයි. හැබැයි සාමාන්‍ය සමාජයට ලොකු ගැටලුවක් වෙනවා. They need constant power. ස්ථාවර බලයක් අවශ්‍ය වෙනවා. They are restricted to their programming. ඔවුන්ගේ ක්‍රමලේඛය සඳහා පමණක් සීමා කර ඇත. ඒ කියන්නේ එයාලට දීලා තියෙන ප්‍රෝග්‍රෑම් එක විතරයි ඊට එහා මොනවත් කරන්නේ. හරි අදාළ දේ විතරයි එයාට කියනවා නම් අතු ගන්න කියලා අතු ගන්න වැඩේ විතරයි කරන්නේ. නැත්තම් පැකින් නම් අරගෙන ගිහිල්ලා තැනක තියන්න නම් තියෙන්නේ නැත්තම් පැක් කරන්න තියෙන්නේ එච්චරයි. ඒ වැඩේ විතරයි. හරි එතකොට කීපයක් දීලා තියෙනවා නම් ඒ කීපය විතරයි. ඒ අරෙන්න ඉතුරුවා මේ වැඩේ කරලා දෙන්නකෝ කියලා එහෙම ඉල්ලන්න බෑ. No feelings. හැඟීම් දැනීම් නැහැ. නේ? chat එකේ දාලා තියෙන එක Garfield එකේ නේද? ඔව් පාරමියා බලලා තියෙනවානේ. Garfield එකේ ඔව් Garfield එක මාත් දවසක් බැලුවා කාටුන් ඉතින් බලනවා ඉඳලා හිටලා නේ. අහු වුණොත් Garfield එකේ ගියා රොබෝ කෙනෙක් ගෙනල්ලා ගෙදර තියෙන ඒවා ඔක්කොම අවුල් කරලා දාන එකක් හරි. එතකොට ඔන්න විශාල පුහුණුවක් අවශ්‍ය වෙනවා රොබෝ කෙනෙක් maintain කරන්න. right. Yasindu can produce more products than human labor. ඔව් productivity එක වැඩි. mechanical problems එන්න පුළුවන්. අවාසි කලින් කිව්වනේ. ඒ අවාසි නෙමේක mechanical problems. Oh, can't think. Yes. They don't have such powerful brains than human. Oh, IQ එකක් නැහැ. දැනුමක් නැහැ. වෙන එහෙම විශේෂ දැනුමක් නැහැ. feelings නැහැ. ඒවත් එක්ක මේ ටික ලියාගන්න. හරි මේ ටික ලියාගමු ඉක්මනට. හරි එහෙනම් අපි අදට ඔතනින් නවත්තමුනේ. අපි නවත්තපු ප්‍රශ්නේ තමයි රොබෝ යන්ත්‍ර භාවිතයෙන් ලැබෙන අවාසි. right මම ඔයාලට homework එකක් දෙනවා මෙහෙම. මෙන්න මේ ප්‍රශ්නේ homework එකක් දෙන්නේ. ඒ ඉවරයිනේ. ලියන අය ඉන්නවද? yes ඉවරයි. ඉවරයි සර්. මෙන්න මේ ප්‍රශ්න දෙක. and 30 මාර්ගගත සාප්පු සවාරිය online shopping define කරන්න නිර්වචනයක් දෙන්න නැත්නම් කෙටියෙන් හඳුන්වන්න ඊට පස්සේ වාසි අවාසි දෙක ගානේ හොයාගෙන එන්න. මාර්ගගත සාප්පු සවාරිය අන්තර්ජාලය ඔස්සේ
අන්තර්ජාලය භාවිතා කරගෙන භාණ්ඩ විකුණන එකත් භාණ්ඩ මිලදී ගන්න එකත්. ඕකනේ සරලවම කිව්වොත් ඔන්ලයින් shopping කියන්නේ. හරි. එතකොට ඒකේ තියෙන වාසිය අවාසිය ඔයාලා දන්නවා. ඔන්ලයින් shopping කරලා තියෙන බොහෝ අය ගෙදර ගෙනල්ලා තියෙන මොනවා හරි භාණ්ඩයක් කුරියර් කරගෙන නැත්තම් eBay එකෙන් එහෙම ගෙනල්ලා තියෙනවා. රයිට්. හරි. වාසිය අවාසිය ලියාගෙන යන්න අපි ඊළඟ සතියේ මේ ගැන කතා කරනවා. හරි. අද පාඩමේ මොනවා හරි තේරුනේ නැති කොටසක් තියෙනවා නම් අහන්න. අද පොඩ්ඩක් සාමාන්‍ය අපිට පේන දේවල් සමාජයේ දකින්න තියෙන දේවල් ඔය වගේ දේවල් ටිකක් තමයි කතා කරේ. ඊළඟ දවසෙත් එහෙමයි. මේ පාඩමත් එක්ක මම ප්‍රැක්ටිකල් කොටසක් ලබන සතියේ කරනවා. මයික්‍රොබිට් හරි ස්ක්‍රැච් වගේ දෙයක් ලබන සතියේ කරනවා. තියරි පාඩමක් ටිකක් ඉක්මනට යන්න ඕනේ හින්දා කරේ. හරි. නෝට් එක ලියාගත්තා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. අද දැන් කරපු පාඩම් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. නෑ නේද? right. නෑනේ. එහෙනම් අපි අදට නවත්තමු. ඊළඟ සතියේ සාමාන්‍ය විදිහටම සඳුදා රෑ 8ට ක්ලාස් එක තියෙනවා. හරි. එහෙනම් අපි නවත්තමු. අයබෝන්. good night. අයබෝවන් Hi, Bowen, sir. Good night.